රට ඇතුළේ මේ මවාපාපු සංවර්ධනය සබම්බෝල සංවර්ධනය එක මොහොතක ඒකේ ඇත්ත ජනතාවට වැටහෙනවා ඒ සබම්බෝල පුපුරන මොහොතක් එනවා කියලා අපි කිව්වා. ඒ නිසා දැන් ඇත්තටම අපි ඇවිල්ලා තින්නේ ඒ මොහොතට. ඒ නිසා මේ දේශපාලන අපි විසින් මේ පහුගිය පාලක කණ්ඩායම් විසින් ඇති කරපු ඒ ආර්ථික බුබුල ඒ සබම්බෝල පුපුරලා යන යුගයකට අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා විශාල ආර්ථික අර්බුදයක් අපි ඉස්සරහට තියෙනවා. ඉතින් මේ ආර්ථික අර්බුදයේ විසින් කම්පණයට ලක් වෙච්ච සමාජ තීරු ගණනාවක් තියෙනවා. මේ රටේ සාමාන්‍ය වැඩ කරන ජනතාව, ගොවි ජනතාව අද වෙනකොට පොහොර හිඟේ නිසා අතිවිශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම පොහොර හිඟේ විතරක් නෙමෙයි මේ ආණ්ඩුව දැන් හදිසියේ මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් චීනෙන් පිනට ගන්න අරගෙන තියෙන යෝජනාවට අනුව ඒ යෝජනාවේ ප්‍රතිඵලයක් විදිහට හාල් අර්බුදයට අපිට මුහුණ දෙන්න පුළුවන් වෙයි. හාල් හිඟේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන් වෙයි. නමුත් ගොවි ජනතාව වීමිල තුට්ටු දෙකට බහිනවා මේකෙන්. ඒක ස්ථිරවම වෙනවා. මොකද මේ වී මාෆියාව, හාල් මෝල් මාෆියාව විසින් වීමිල පාලනය කරනවා. ඒ නිසා එවැනි අර්බුදයකට ඉදිරියේදී ගොවි ජනතාව මුහුණ දෙනවා. ඉතින් ගොවි ජනතාව වැඩ කරන සාමාන්‍ය කම්කරුවෝ, රජයේ සේවකයෝ මේ හැමදෙනාම ඉතා විශාල වැටුප් ප්‍රශ්නයක ඉන්නවා. ඒ වගේම මේ රටේ මධ්‍යම පාන්තික ව්‍යාපාරික ප්‍රජාව, ඒ වගේම යම් සුළු ව්‍යාපාර වලින් මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින් ජීවත් වන අය බැංකු වල ලෝන් ගෙවා ගන්න බැරුව, ලීසින් වාරික ගෙවා ගන්න බැරුව අතිවිශාල පීඩනයක ඉන්නවා. ඒ නිසා මේ රටේ සාමාන්‍ය ජනතාව, අති බහුතරයක් වෙච්ච මේ සාමාන්‍ය ජනතාව අද වෙනකොට හිතාගන්න බැරි විදිහේ අර්බුදයකට මුහුණ දීලා තිනවා. අර උස්සලා පොලේ ගැහුවාගේ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂලට මේ ආණ්ඩුව පත් කරන්න 3/2 බලයක් දීලා 69 ලක්ෂයක් ඡන්ද දීලා අන්තිමට අවුරුදු 2ක් යනකොට කර කියා ගන්න දෙයක් නැති තත්ත්වෙට තමයි දෙවටලා තියෙන්නේ. එතකොට මේ අර්බුදේ ඉස්සරහා අපිට විසඳුමක් අවශ්‍යයි. පැහැදිලිව අපි කියනවා කවුරු මේ අර්බුදේ සම්බන්ධයෙන් මොන විග්‍රහ කරත් මොන උත්තර පෙන්නුවත් විවිධ දේශපාලන විසඳුම් සම්බන්ධයෙන් විවිධ වැඩපිළිවෙළ ඉදිරිපත් කරත් අපි මේ වැඩපිළිවෙළ ඇතුළේ පීරලා බැලුවාන් පස්සේ අපිට පේනවා 77 ඉඳලා අරගෙන ආපු ප්‍රතිපත්තියේ කිසිම ආකාරයක වෙනසක් මේ වැඩපිළිවෙළ පේන්නේ නැහැ. දැන් අපිට අවශ්‍ය තවත් මූණු ඉස්සරහට දාන කැම්පේන් නෙමෙයි, තවත් සුපර්ස්ටාර්ස්ලා නෙමෙයි අපිට අවශ්‍ය. මොකද දැන් මේ එක සුපර්ස්ටාර් කෙනෙක් ගෙනල්ලා අපිට පේනවා මේ කැම්පේන් එක මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගේන්න කරපු කැම්පේන් එකේ අපි දැක්කා මේ කැම්පේන් එක ඇතුළේ කොහොමද යාගේ මේ රූපය නැත්නම් යාගේ මූණත් අහඩුව රට ඉස්සරහ අපිට ජනතාවගේ ප්‍රසාද දිනා ගන්න ඒක කොහොමද මේකප් කරේ කියලා. ඒ නිසා මේ මේකප් ශිල්පීන්ටත් දැන් අද කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. විශේෂයෙන් මාධ්‍ය ආයතන වලින් ඔව්ව මේකප් කරලා ජනතාව ඉස්සරහට ගෙනාවා. සිතූ පැතූ සම්පත් දෙන්න පුළුවන් පුජ්‍යලෙක් විදියට. නමුත් දැන් අද අපිට පේනවා වෙලා තියෙන්නේ. ඒ නිසා තවත් එවැනි මේකප් නළුවෝ නෙමෙයි අපිට අවශ්‍ය. අපිට අවශ්‍ය පළවෙනි කාරණේ ප්‍රතිපත්තිමය වෙනසක් මේ රටට අවශ්‍යයි. ඒ ප්‍රතිපත්තිමය වෙනස හැමෝම කියනවා. මේ ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍යයි, ක්‍රම වෙනසක් අවශ්‍යයි කියලා. ප්‍රතිපත්තිමය වෙනස අවශ්‍ය. මෙතෙක් අපි ගමන් කර ප්‍රතිපත්තිය අනෙක් පැත්ත හරවන ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒක තමයි ප්‍රතිපත්තිමය වෙනස. බදු ප්‍රතිපත්තිය දැන් ගෙනල්ලා වැඩක් නැහැ. තව ටිකක් බදු එකතු කරලා ටිකක් බෙදන්න බලමු කියලා එවැනි ප්‍රතිපත්තියක් නෙමෙයි. සම්පූර්ණ බදු ව්‍යුහේම නැත්තම් මේ බදු ලබා ගැනීමේ ක්‍රමවේදයේම බරපතල වෙනසක් වෙන මේ ක්‍රමයේ වෙනසක් සිද්ධ වෙන එක පැලැන්තයක් අත ධනය ගොඩ ගැහෙන මේ සමාජ ආර්ථික ක්‍රමයේ වෙනස් කරන විසඳුමක් අපිට අවශ්‍යයි. සමාජවාදී විසඳුමක් අපිට අවශ්‍යයි. ඒ නිසා සමාජවාදී විසඳුමක් සඳහා තමයි අපි දේශපාලන ව්‍යාපාරයක් විතර පෙනී ඉන්නේ. හැබැයි අපි දන්නවා මේක අසීරුයි. ඒ අසීරු වෙන්නේ දැන් මේ පාර්ලිමේන්තුව මේ ඇවිල්ලා තියෙන පාර්ලිමේන්තුව අප්සෙට් වුණාම නැත්තම් මේ ඇවිල්ලා ජනාධිපතිවරයාගේ බහුබූත වැඩ දැක්කහම පස්සේ දැන් මේ ඡන්දෙ දීපු අය පවා තමන්ගේ අත් දෙකේ එකකින් පිහදා ගන්න හදනවා. තමන්ගේ අත් දෙකේ එතනින් ගලව ගන්න හදනවා. ඒ ගලව ගන්න හදනේ දැන් ජනාධිපතිවරයා දැන් ඔහුට උමුතු රෝගයක් තියෙනවා කියලා සමහරු කියනවා. මේ විදිහට දැන් එයාව පිස්සෙක් කරලා අනිත් අය ගැලවෙන්න හදනවා. දැන් අපි කියනවා හැබැයි පැහැදිලිව දැන් මේ පහුගිය මැතිවරණ වල ඡන්දෙ දීපු දිහා විදිය ගත්තට පස්සේ මේ ඇවිල්ලා තියෙන දේශපාලන ප්‍රතිඵලයට මේ ඇවිල්ලා තියෙන ආර්ථික තත්වයට මේ පාලකයෝක් කියන්න ඕනේ. මේ පාලකයොත් එක්ක සම්බන්ධ මේ ධනේශ්වර කඳවුරක් කියන්න ඕනේ. මේ ඉන්න ධන කුයරියක් කියන්න ඕනේ. හැබැයි ඒ වගේම මහජනතාවට යම් කිසි වකීමක් තියෙනවා. මේ රටේ ඡන්දදායකටත් වකීමක් තියෙනවා. මෙවැනි පාලන පත් කරගන්න අපේ ඡන්දවල තමයි පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි එක එක අපේක්ෂකයට එක එක්කෙනා කරන දේවල් දැක්කට පස්සේ විශේෂයෙන් දැන් අපේක්ෂකයෝ නෙමෙයි මන්ත්‍රීවරු නෙමෙයි කෙලින්ම මේ ජනාධිපතිවරයාගේ තියෙන මේ උද්දච්ච ස්වරූපය සමහර තීරණ ක්‍රියාත්මක කරන හැටි නිදී දැක්කට පස්සේ ඒක දැන් අතපිහදා ගන්න ඒ தત્ත්වය පාවිච්චි කරලා හරියන්නේ නැහැ. ඒක දිහා අපිත් ඒකට ඡන්දේ පාවිච්චි කරපු අයත් නැත්නම් ජනතාවට අපි යෝජනා කරනවා යම්කිසි විදිහක මේ ස්වයං විවේචනාත්මක බැල්මක් අවශ්‍යයි. එහෙම නැත්නම් මේකට උත්තරයක් හොයාගන්න බෑ.
ඒ සුපර්ස්ටාර් වෙනුවට තව සුපර්ස්ටාර් කෙනෙක් හොයාගෙන තැනකට දේශපාලනේ කැරකෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා දැන් අපි මේ ජනතාවගෙන් ඉල්ලා හිටනවා මේකට වෙනසක් අවශ්‍යයි කියලා. ඉතින් මේ වෙනස කරන්න ඒ වෙනස ප්‍රතිපත්තිමය වෙනසක්. ඒ ප්‍රතිපත්තිමය වෙනස ජනප්‍රිය නෑ දැන්. ඒක අපි දන්නවා. සමාජවාදය ජනප්‍රිය නෑ. ඒක ජනප්‍රිය කළ යුතුයි. හැබැයි ඒ ජනප්‍රිය කරන්න ඒ ජනප්‍රිය කිරීම සඳහා ජනතාවගේ උළුගෙඩිවල වෙනසක් කරන්න අවශ්‍යයි. ඒ නිසා උළුගෙඩි වෙනස් කරන දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ නිසා අසන්නන්ගේ ඉල්ලීම් ලබා දෙන අසන්නන්ගේ ඉල්ලීම් තීරයක් නෙමෙයි අපි හිතනවා වාමාංශික දේශපාලන ව්‍යාපාරික වක්කීම් වෙන්නේ මේ හිතන පතන විදිහ වෙනස් කරේ නැත්නම් ආපහු මේ හොරු ටිකම මේ කුට්ටමම අනලා ආපහු බෙදා ගන්න එකක් තමයි 2025 කට්ටිය හිතාගෙන ඉන්න ආණ්ඩු පෙරලි හිතාගෙන ඉන්න කට්ටියට හැදෙන ආණ්ඩුව අපි කැට තියලා කියනවා මේ ඉන්න රැළ කවුරු හරි මැරලා ගියොත් ඊට කලින් වෙනසක් වෙයි නැත්නම් ওই 225 තුල ඉන්න කට්ටිය එහෙට මෙහෙට බල්ටි ගහන එක එයි එක කාලෙක ඊට පස්සේ බල්ටි ගහලා එකට ඒක රාශී වෙන මේ රැළම තමයි ආපහු බලයට එන්නේ. ඒ නිසා ඒක වෙනස් කරන්න ජනතාවගේ ඔලු ගෙඩි වල වෙනසක් කරන දේශපාලනයක් අවශ්‍යයි. ජනතාවගේ හිතුම් පැතුම් වල ආකල්ප වල චින්තන රටාවේ වෙනසක් කරන දේශපාලනයක් අවශ්‍යයි. ඒ නිසා අන්නේ දේශපාලන පීවර ගැනීම සඳහා අපි හිතනවා ඒකට බරපතල මැදිහත් වීමක් අවශ්‍යයි. ඒක දේශපාලන පක්ෂකින් එහා ගිය මැදිහත් වීමක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ දේශපාලන පක්ෂෙන් එහා ගිය මැදිහත් වීම අපි මහජන ව්‍යාපාරයක් කරා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම තමයි අපේ දේශපාලන වැඩපිළිවෙල අපි මේ මොහොතේ ඉතා ප්‍රමුඛතාවයෙන් සලකන කාරණේ. ඇයි මහජන ව්‍යාපාරයක් අවශ්‍ය? මහජන ව්‍යාපාරයක් අවශ්‍ය ඉතාම පැහැදිලිව මේ ඡන්ද ව්‍යාපාර ඇතුලේ දේශපාලනය වෙනස් කරන්න පුළුවන් කියන හිතීම නැත්තම් ඒ උත්තරේ අවුරුදු 70 තිස්සේ අසමත් වෙලා තියෙනවා. අවුරුදු 70කට වඩා වැඩි කාලයක් තිස්සේ අවුරුදු 5න් පහට ඡන්දි දීලා මේක කරන්න පුළුවන් කියලා හිතපු ඒ තර්කයේ අසමත් වෙලා තියෙනවා. ඡන්දවලදී මොකද්ද සිද්ධ වෙන්නේ? මිලියන ගණන් බිලියන ගණන් සල්ලි පොම්ප කරනවා මුදල් වීදම් කරනවා ඒ වියදම් කරන සල්ලි වලින් ජනමනස විකෘති කරනවා. ඉතින් මේකයි 2025ත් අපිට බලන්න පුළුවන්. එක්කෝ බෝම්බ පුපුරවල එක් කරනවා එක්කෝ අටවපු වෙන උගුල් වලින් කරනවා එක්කෝ ඒකට අදාළ මීඩියා කැම්පේන් වලින් කරනවා මේකට කැම්පේන් කරන්න ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා ඡන්ද විසඳුම ඡන්දෙන් එහා ගිය විසඳුමක් සමාජයට අවශ්‍යයි. ඡන්දය සාධාරණ ලෙස පවතින්නේ නැති නිසා. ඒ වගේම ඡන්දෙන් පස්සේ මොකද වෙන්නේ? දැන් අපි දන්නවා ඡන්දෙන් පස්සේ ඡන්දේ දීපු අයට දැන් අර ගලේ පහරපු බලලුන්ට වෙච්ච දේ සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඡන්දේ දීපු අයට සිද්ධ වෙලා තියෙනවා. ඡන්ද හදාන්න වැඩ කරපු සිවිල් සමාජයට ඒ ආනිසංසයට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ඔක්කොම බැලුවාම පස්සේ ඡන්ද දෙකක් අතරමැද අපිට බලයක් අපේ බලය හසුරුවන ක්‍රමවේදයක් අපිට අවශ්‍යයි. ඒ නිසා මහජනතාවට බලයක් අවශ්‍යයි. ඒ බලය ගොඩනැගී යුතු තියෙනවා. ඉතින් ඒ බලය ගොඩනගන්න මේ ඡන්ද ක්‍රමයේ එක පැත්තකින් අසමත් වෙලා තියෙන නිසා මේ රටේ දේශපාලන වෙනස් කරන්න මේ ඡන්ද ක්‍රමයේ සම්පූර්ණ මේ ඉන්න දූෂිත දේශපාලන තන්ත්‍රයයි මේ ඉන්න බලය ධනය රැස් කරගන්න මේ ධන කුවේරින්ගේ පැලැන්තියයි මේ ඡන්ද ක්‍රමයේ අත්පත් කරන් තියෙන නිසා මේකෙන් පිට විකල්ප විසඳුමක් අවශ්‍යයි. එන්නේ විකල්ප විසඳුම තමයි අපි යෝජනා කරන්නේ මහජනතාවගේ සංවිධානාත්මක බලයක් කියලා. මේ මහජනතාවගේ සංවිධානාත්මක බලය කියන එක අපි අවධාරණය කරනවා. ඒකට හේතුව නිකම්ම මහජනතාවට මුකුත් කරන්න බෑ. අපි පැහැදිලි කරනවා මේ ජනතාවට බලය තියෙනවා. ජනතාවට ඕන දෙයක් කරන්න පුළුවන් කිව්වට අපි පැහැදිලිව කියනවා සතපහක දෙයක් කරන්න බෑ. මොකද දැන් ජනතාව තමයි ওই පාරවල් යන්නේ. ජනතාව තමයි අර පොළොල් වලට ගිහිල්ලා මේ මාධ්‍ය ආයතන වලින් මයික් දික් කරාන් පස්සේ හොඳ ඒවෙන් අමතන්නේ. හැබැයි ඒවා අමතලා එහෙම තියෙනවා. ඒවෙන් රැයට පොඩ්ඩක් එන්ජොයි කරන්න පුළුවන් නිවුස් බලලා එන්ජොයි කරන කෙනෙකුට තව කෙනෙකුට පුළුවන් වෛරය වර්ධනය හදාගන්න. ඒව ඇරෙන්න වෙන මුකුත් වෙන්නේ නැහැ. මේක වෙනස් කරන්න ඕන නම් ඒ වෙනස් කිරීම සඳහා අපිට සිද්ධ වෙනවා නිකම්ම ජනතාව වෙනුවට සංවිධානයේ වූ ජනතාව කියන තැනට මේ කාරණේ වෙනස් කරගන්න. මේ උත්තරේ අපි හිතන තර්කේ වෙනස් කරගන්න. ඒ නිසා සංවිධානයේ වූ ජනතාවට තමයි මේකට බලපෑම් කරන්න පුළුවන්. මහජන ව්‍යාපාරයක් අවශ්‍ය මෙන්න මේ සංවිධාන ශක්තිය ගොඩනගන්න සංවිධානයේ වූ ජනතාවක් ගොඩනගන්න මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ වගේම මේ මහජන ව්‍යාපාරයේ මූලික වශයෙන් අපි ප්‍රතිපත්ති 6ක් මත ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කාරණේ අද වෙනකොට අපි විශාල උගුලක ඉන්නවා. චීන, ඇමරිකානු, ඉන්දියානු ආධිපත්‍ය මැද්ද හිරවෙච්ච උගුලක ඉන්නවා. විශේෂයෙන් අපි ලෝකේ අපි වෙන රටවල්, පරිදි රටවල්, තුන්වන ලෝකේ රටවල් මේ රටවල් වලට අති විශාල බලපෑමක් සිද්ධ වෙනවා. අධිරාජ්‍යවාදී බලපෑමක් සිද්ධ වෙනවා. නිසා අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයක් ඇතුළේ තමයි අද ලෝකෙම නැට වෙන්නේ. නිසා අධිරාජ්‍යවාදී බලපෑම ඇතුළේ තමයි අද මුළු ලෝකෙම පවතින්නේ. මූල්‍ය ප්‍රාග්ධන ක්‍රියාවලියක් ඇතුළේ තමයි අද මුළු ලෝකෙම හසුරුවන්නේ. ඒ නිසා මේ අධිරාජ්‍යවාදයට එරෙහි දේශපාලන වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපි මේ මහජන ව්‍යාපාරය අධිරාජ්‍ය විරෝධී මහජන ව්‍යාපාරයක් වෙනවා එක පැත්තකින්. ඊළඟට මේ මහජන ව්‍යාපාරය නව ලිබරල් වැඩපිළිවෙලට එරෙහි මහජන ව්‍යාපාරයක් බවට පත් වෙනවා.
1977 හඳුන්වා දුන්නු මූල්‍ය ප්‍රාග්ධනයේ පෙරටු කරගෙන ඉස්සරහට යන රටේ තියෙන සියලුම රජයේ සතු තියෙන සියලුම දේවල් පුජ්‍යලීකරණය කරන සියලු දේ වෙළඳපළ භාණ්ඩ බවට පත් කරන සියල්ල වෙළඳ භාණ්ඩ බවට පත් කරන සියල්ල විකුණන්න පුළුවන් දේ බවට පත් කරන මේ ආර්ථික ප්‍රතිපත්තිය ඒක ආර්ථික වශයෙන් විතරක් නෙමෙයි ඒක සමාජීය වශයෙන් ඒක බලපෑම් වෙලා තියෙනවා සංස්කෘතික වශයෙන් ඇවිල්ලා තියෙනවා ඒක මුළු මහත් සමාජ දේහේ සිසාරා ගිහිලා තියෙනවා ඒ නිසා එන්නේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය බැහැර කරන ප්‍රතිපත්ති කියන තමයි මේ මහජන ව්‍යාපාරය ගොඩනගන්නේ ඒ නිසා ඒ වගේම ජනතාවට මේ මොහොතේ අපි මුණ දෙමින් ඉන්න පහුගිය ඡන්දවලත් අපි දැකපු ජාතිවාදයේ පාවිච්චි කරලා ඡන්ද ගොඩ ගහන ජාතිවාදයේ පාවිච්චි කරලා මිනිස්සු එකිනෙකා අනකොට ගන්න සලස්වන ඒ හරහා තමන්ගේ දේශපාලන බලය පවත්වාගෙන යන ජාතිවාදයට රහිව වැඩ කරන ව්‍යාපාරයක් බවට මේ මහජන ව්‍යාපාරයපත් වෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අද වෙනකොට විශාල අභියෝගයක් ඇවිල්ලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන්. පොලිසිය තුලේ මිනිස්සු මැරෙනවා. මිනිස්සුන්ට පහර දෙනවා උද්ඝෝෂණ කරද්දී උද්ඝෝෂණ වළක්වන්න කටයුතු කරනවා උද්ඝෝෂණ වල පහර දෙනවා මේ පහුගිය යුගයේ අපි දැක්ක ඇතිතරම් ඒවා ඒ නිසා මේ සියල්ල දිහා බලුවම ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ අනතුරක් තියෙනවා විශේෂයෙන්ම වේගයෙන් සිද්ධ වෙමින් තියෙන මිලිටරිකරණය ඇතුලේ රට ඉස්සරහා විශාල අභියෝගයක් ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධයෙන් ඉදිරියේ තියෙනවා ඒ වගේම අපේ රටේ පරිසරය සහ ලෝකෙමත් පරිසරය සම්බන්ධ විශාල අභියෝගයක් තියෙනවා. ඒකට හේතුව මේ අර්බුදයේ ඉස්සරහා පිට ලාභයේ හොයාගෙන යන මේ ප්‍රාග්ධන හිමියන් ධන කුවේරයන් ඔවුන් පැති දෙකකට පහර දෙනවා. එකක් තමයි සාමාන්‍ය මිනිස්සුන්ගේ ශ්‍රමය කොල්ල කරනවා. ඒ වගේම පරිසරයේ ස්වභාවික සම්පත් කිසිම අනුකම්පාවකින් විරහිතව පැවැත්ම මිනිස් සංහතියේ පැවැත්ම ස්වභාවධර්මයේ පැවැත්ම මේ දෙකම අභියෝගයට ලක් කරමින් අද මේ ආර්ථික ක්‍රමය පරිසරයේ ගිලගැනීමේ ඉන්නවා. ඒක අපි පහුගිය කාලේ දැක්කා කැලෑ කපාගෙන යන්න හදපු විදිය. ඉතින් ඒ ඔක්කොම ඇතුලේ සිංහරාජේ නිකන් කැලයක් කියලා කියපු දේශපාලඥයෝ අපි දැක්කා. මේ ඔක්කොම ASCII තියෙනවා අපේ රටේ පරිසරයට ඇවිල්ලා තියෙන අභියෝගේ. ඔබ දන්නවා දැන් අර පහුගිය කාලේ මේ නැවේ ප්‍රශ්න ගැන කතා වුණා. ඒ නැවේ ප්‍රශ්නේ විසින් අපේ රටේ මුහුදු තීරයේ කොච්චර අභියෝගයට ලක් වුණාද පාරිසරික වශයෙන් විශාල හානියට ලක් වුණාද කියලා අපි දන්නවා. ඉතින් මේ සියල්ල ඇතුලේ කිසිම ආකාරයක මේ පරිසරය ඊළඟ පරපුරට ඒ පරපුරේ ජීවිතේ නැත්නම් වුන් කොහොමද ජීවත් වෙන්නේ කියන එක ගැන නොසලකා පරිසරයේ කොල්ල කන ආර්ථිකයක් තියෙන්නේ. ඒ පරිසරය රැකගැනීමේ දේශපාලන තේමාවක් නැත්නම් ඒ පරිසරය රැකගැනීමේ අරමුණක් මේ ව්‍යාපාරය තියෙනවා. ඒ වගේම සමාජ පසුගාමීත්වයට රිහිව අපේ සමාජය තුළ විශාල සමාජ පසුගාමීත්වයක් තියෙනවා. ඒ සමාජ පසුගාමීත්වයේ විවිධ කාරණා හරහා ප්‍රකාශයටපත් වෙනවා. ඉතින් ඒ සමාජ පසුගාමීත්වයට රිහිව විශාල මැදිහත් වීමක් සමාජයේ මැදිහත් වීමක් අවශ්‍යයි. නැතුව මේ රට මේ තියෙන පියවරෙන් ඉස්සරහට ගෙනියන්න බෑ. නිසා මෙන්න මේ කාරණා මූලික කරගෙන තමයි ඔය මහජන ව්‍යාපාරය අපි ගොඩනගන බලාපොරොත්තු වෙන්නේ. ඒ මහජන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙරටුගාමී කාර්යභාරය කරනවා. ඒ නිසා ඒකට මැදිහත් වෙනවා. මෙන්න මේ පණිවිඩය අරගෙන අපිට මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ මහජන ව්‍යාපාරයේ ප්‍රතිපත්තිමය පදනම මත ගොඩනගෙන්න ඕනේ කියන පණිවිඩය අරගෙන අපි හෙට උදෑසන 9ට අපි ආරම්භ කරනවා කොළඹින්. හෙට සිට 25 26 27 කියන දවස් 3 අපි ගාල්ල දක්වා ගමන් කරනවා. එක පැත්තකින් අපි අත්පත්‍රිකා බෙදමින් නගරවල පාගමනින් ජනතාව දැනුවත් කරමින් ඒ වගේම නගර සීමාවලින් එළියේදී අපි රට පෙළපාලියක් විදිහට මේ ආකාරයට ජන පෙළගැස්ම කියන වැඩසටහන ජනතාව පෙළගැස්වීම සඳහා ක්‍රියාත්මක කරන ජන පෙළගැස්ම කියන වැඩසටහන අපි සංවිධානය කළා තියෙනවා. මේ වැඩසටහන ඊටාම අපි සුවිශේෂී සංස්කෘතිකාංග ගණනාවක් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රදේශ එක්ක සම්බන්ධ වෙච්ච බද්ධ වෙච්ච විවිධ සංස්කෘතික වැඩසටහන් මේ හැම දවසකම අවසානයේ අපි සංවිධානය කළා තියෙනවා. නිසා මේක අර මහජනතාවගේ විරෝධය කොල්ල කන්න හදන එක නෙමෙයි මේ වෙලාවේ දේශපාලනේ මහජනතාවගේ විරෝධයේ මේ ඡන්ද මල්ලට ඉක්මනට ඔබා ගන්න හදන එක නෙමෙයි. මොකද ඡන්දයක් එන්නේ තව අවුරුදු 3කින්. ඒ නිසා තව අවුරුදු 3ක් යනකම් මේ වේදනාව ඉවසන්න පුළුවන් කියලා අපි ජනතාවගෙනුත් අහනවා. අද මූණ දීලා තියෙන ප්‍රශ්න ඔබට විවසන්න පුළුවන්ද රටට ඉවසන්න පුළුවන්ද? ඒ නිසා තව අවුරුදු 3ක් බලන් ඉන්න ඕනේ. ආණ්ඩු පෙරලන්නත් පුළුවන් මේ ප්‍රතිපත්ති වෙනස් කරන්නත් පුළුවන් මේ ප්‍රතිපත්ති දනගස්සන්නත් පුළුවන් ඒ දනගස්සන බලයක් හදන්නත් පුළුවන් ඒකට ඡන්දෙනකන් ඉන්න ඕනේ ඒකට මහජන ව්‍යාපාරය හරහා උත්තර හොයන්න පුළුවන් කියන එක අපි අවධාරණය කරනවා ඒ නිසා මේ මහජන ව්‍යාපාරය මෙන්න මේ අරමුණ වෙනුවෙන් අපි ගොඩනගනවා නිසා ඊටාම පැහැදිලිව ඡන්දයෙන් එහා ගිය විසඳුමක් මේ සමාජයට අවශ්‍යයි ඊළඟ ඡන්දෙත් තව රැලක් පත් කරාන් පස්සේ මේ අත්දැකීම වෙනස් වෙන විදිහ අපිට කියන්න ඕනේ ඡන්දේ ගැන ඊළඟ ඡන්දෙන් බලාගමු කියලා මේ දැන් ජනතාවගේ ඡන්ද ටික කොල්ල කන්න දැම්මම පටන් අරන් තියෙන කට්ටිය අපි කියනවා තව අවුරුදු 3කින් එහා තියෙන ඡන්දයකට දැම්ම කැම්පේන් කරන අයට අපි කියනවා ඊළඟ ඡන්දයෙන් පස්සේ කවුරු පත් වුණත් ඒ පත් වෙන අය
ජනතාව නටවන එක නැත්නම් ඒ පත් වෙන අය ජනතාවට කොකා පෙන්නන එක නවත්තන ක්‍රමය කියන්න ඕන. අපිට ක්‍රමයක් තියෙනවා. නිසා අපිට ක්‍රමයක් තියෙනවා. අපි ඡන්දවලත් අපි මැදිහත් වෙනවා. ඒ කියන්නේ අපිට කිසිම ගැටලුවක් නැහැ. ඡන්ද වේදිකාවලත් අපි ඡන්ද එනකොට ඡන්ද වලට මැදිහත් වෙනවා. ඒ නිසා මේ අවුරුදු 3ක් එහැයින් තියෙන ඡන්දයකට දැම්ම මේ අර මුහුද හවත් ගව්වත් වෙන අමුඩ ගහනවා වගේ දැන් මේවට ලෑස්තිලා මම අපි හිතනවා කිසිම සමාජ විසඳුමක් හම්බෙන්නේ ඒ දේශපාලන ව්‍යාපාරවල උත්තරයක් හොයාගන්න පුළුවන්. ඒගොල්ලොන්ට ඡන්ද අඩු වෙලා තියෙන්න පුළුවන් නැත්නම් ඒගොල්ලොන්ට ඇමතිකම් ගන්න බැරි වුණා වෙන්න පුළුවන් විවිධ ව්‍යාපාර. ආණ්ඩු හදාගන්න බැරි වෙච්ච සීහන තියෙන්න පුළුවන්. ඒවට උත්තර හොයාගන්න පුළුවන්. මහ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සාමාන්‍ය ප්‍රශ්න වලට උත්තරයක් හොයාගන්න හම්බුනේ. වැටුප් ප්‍රශ්නෙට සහල් මිල නිසා පීඩාවටපත් වෙලා තියෙන නැත්නම් පහුගිය මේ පොහොර ප්‍රශ්න නිසා පීඩාවටපත් වෙලා තියෙන ගොවියට මේ කිසිම කෙනෙකුට විසඳුමක් හොයාගන්න හම්බෙන්නේ ජාතිවාදීන් පීඩාවටපත් වෙලා තියෙන මේ රටේ සුළුතර මුස්ලිම් සහ තමිල් ජනතාවට ඒ කිසිම කෙනෙකුට මේ ප්‍රශ්න උත්තර හම්බෙන්නේ නැහැ. ඒකට උත්තරයක් තියෙන්නේ ජනතාවගේ සංවිධානාත්මක බලයක් මත. නිසා අපි ජනතාවනුත් ඉල්ලා හිටනවා ජනප්‍රිය උත්තර ජනප්‍රිය විසඳුම් ජනප්‍රිය සබම්බෝල විපක්ෂය තුලත් පුම්බමින් තියෙනවා මේ දවස්වල. මොකද කලින් සබම්බෝල පිම්බුවේ ආණ්ඩුවේ කට්ටිය මැතිවරණට කලින් දැන් සබම්බෝල පිම්බීම පටන් ගන්න තියෙනවා විපක්ෂය තුලේ. ඒ නිසා මෙන්න මේ ඇත්ත විසඳුමකට ඇත්ත බලාපොරොත්තුවක් මහජනතාවට අවශ්‍යයි. ඒ ඇත්ත බලාපොරොත්තුව අපි ඔබට රැගෙන එනවා. ඒක තමයි මහජන ව්‍යාපාරය. ඒ නිසා මේ මහජන ව්‍යාපාරය වටා අත්වල බැඳ ගන්න කියලා අපි ඉල්ලා හිටනවා. Multilac, Color the World, Sri Lankan. You're watching the Life Traveller channel.